ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සමූහය විසින් කාර්යක්ෂමතා කඩඉම් විභාගවලදී සහ තරඟ විභාගවලදී ඔබ මුහුණ දෙන මුදල් රෙගුලාසි ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු සපයන්නේ කොහොමද කියලා ඔබට මඟ පෙන්වන 6 වන වැඩසටහන සමගයි අද ඔබ එකතු වී සිටින්නේ. අද මම ඔබත් සමග සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ දෙවන පරිච්ඡේදය ඇසුරින් පසුගිය විවිධ කාර්යක්ෂමතා කඩඉම් සහ තරඟ විභාගවලදී අසන ලද බහුවර්ණ ප්‍රශ්න හා කෙටි ප්‍රශ්න කීපයක් පිළිබඳවයි. ඇත්තටම ඔබගේ විභාගයට අදාළ මුදල් රෙගුලාසි පරිච්ඡේදවලට මෙලෙස සූදානම් වීම තුළ ඉතාමත් පහසුවෙන් කාර්යක්ෂමතා කඩඉම් විභාග ඔබට ජයගත හැකි බව මා විශ්වාස කරනවා. ඔබ කිසියම් කාර්යක්ෂමතා කඩඉම් විභාගයකට සූදානම් වනවායයි කියලා අපි මොහොතකට හිතමු. ඒ වගේ වෙලාවකදී බොහෝ ළමයින් කරන්නේ ඔබ මුහුණ දීමට අපේක්ෂිත කාර්යක්ෂමතා කඩඉම් විභාගයේදී පසුගිය වසරක දෙකක ප්‍රශ්න පත්‍ර හොයාගෙන පිළිතුරු ලියා විභාගයට සූදානම් වීම නේද? ඉතින් ඔබ ඒ ආකාරයට සූදානම් වූ පසුගිය විභාග ප්‍රශ්න ඔබගේ ප්‍රශ්න පත්‍රය තුල ඇවිල්ලා තිබුණද? මගේ නම් අත්දැකීම් අනුව එහෙම ආවා නම් ඇවිත් තියෙන්නේ ඊටමත් සුළු ප්‍රශ්න කීපයක් විතරයි. ඒක එහෙම වෙන්න හේතුවක් තියෙනවා. ඔබ මුහුණ දෙන ප්‍රශ්න පත්‍රය සකස් කරන්න, ඒ කියන්නේ පේපර් සෙට අනිවාර්යෙන්ම අඩුතරමින් පසුගිය අවස්ථා දෙකකදී අසන ලද ප්‍රශ්න ඔබ මුහුණ දෙන ප්‍රශ්න පත්‍රයට ඇතුළත් නොකිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. මේ නිසා පසුගිය වාර දෙකකදී අසන ලද ප්‍රශ්න ඒ ආකාරයෙන් මේවි කියලා කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. නමුත් පසුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ නිසා මම ඔබට යෝජනා කරන්නේ ඔබගේ විෂය නිර්දේශයට අදාළව වෙනත් තරඟ විභාගවලදී අසන ලද ප්‍රශ්න මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීම තුළින් ඔබ මුහුණ දෙන විභාගය සාර්ථක කර ගැනීමට පුළුවන් වෙනවා කියලා. ඉතින් මෙම YouTube නාලිකාව ඔබගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, රජයේ ගණකාධිකාරී තරඟ විභාගය මෙන්ම සීමිත පරිපාලන සේවා තරඟ විභාගවලදී ඔබට මුහුණ දීමට ඇති මුදල් රෙගුලාසි ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු සපයන්නේ කොහොමද කියලා දිගින් දිගටම ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනවා. ඒ නිසා ඔබගේ වටිනා අදහස්, යෝජනා කමෙන්ට් වශයෙන් දක්වන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම channel ඔබට වැදගත්යයි කියලා හිතනවා නම් අලුතින් පාඩම් මේකකයක් දැමු සැනීම ඔබ වෙත ගෙන්වා ගැනීමට මෙම channel එක subscribe කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. හොඳයි, දැන් අපි බලමු අද දවසේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බහුවර්ණ ප්‍රශ්න හා කෙටි ප්‍රශ්න මොනවාද කියලා. මම පළවෙනියෙන්ම තෝරගත්තා වාර්ෂික විසර්ජන නීතිය මගින් වෙන් කර ඇති අරමුදල් වෙනුවෙන් නිකුත් කර ලබන වරන් බලපත්‍රය අත්සන් කර ලබන්නේ කවුද කියන ප්‍රශ්නය. මේක බොහොම පහසු ප්‍රශ්නයක්. මාගේ 4 වන පාඩම් මේකකයේ මගින් ඔබ සමග සාකච්ඡා කළා අයවැය ලේඛන ඇස්තමේන්තු පිළියෙල කිරීමේ අවස්ථාවේ සිට ඒ සම්මත කිරීම දක්වා ඇති ක්‍රියාවලිය පිළිබඳව. මේ නිසා ඔබට ඒ ගැන දැනුමක් ඇති කියලා මා හිතනවා. අමතක නම් නැවතත් 4 වන පාඩම් මේකකය පොඩ්ඩක් මතක් කරගන්න කියලා ඔබට කියන්න කැමතියි. මා එතනදී ඔබට මතක් කළා අවසාන පියවර වශයෙන් විසර්ජන පනත් කෙටුම්පතට කතානායකවරයා විසින් අත්සන යෙදීමෙන් පසුව විසර්ජන පනත නැතිනම් විසර්ජන නීතිය බවට පත් වෙනවා කියලා. ඒ වගේම ඒකාබද්ධ මුදලින් මුදල්ගෙන වියදම් කිරීමට විසර්ජන පනත සම්මත වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඔබ සමග සාකච්ඡා කළ බව ඔබට මතක ඇති. එසේනම් ඒකාබද්ධ අරමුදලින් වියදම් කිරීම සඳහා මුදල් ඇමතිවරයා විසින් වරන් බලපත්‍රයක් අත්සන් කළ යුතු වෙනවා. මේ නිසා අපට පැහැදිලි විසර්ජන පනත් කෙටුම්පත විසර්ජන පනත නැතිනම් විසර්ජන නීතිය වුණාට පසුව තමයි ඒකාබද්ධ අරමුදලෙන් මුදල්ගෙන වියදම් කිරීම සඳහා අවශ්‍ය වරන් බලපත්‍රය මුදල් ඇමතිවරයා විසින් අත්සන් කර ලබන්නේ. එහෙනම් මේ ප්‍රශ්නයට
පිළිතුරු හතරක් දීලා තිනවා. කතානායකවරයා විසින්ය, මුදල් ඇමතිවරයා විසින්ය, මහ බැංකුව අධිපතිවරයා විසින්ය සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා විසින්ය. යනු අපේ පැහැදිලි කිරීම අනුව ඔබට පැහැදිලි ඇති මේ වරන් බලපත්‍රය අත්සන් කළ යුත්තේ මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් බව. දෙවැනි ප්‍රශ්නය තමයි රජයේ ඒකාබද්ධ අරමුදලින් මුදල් වියදම් කිරීම සඳහා වන වරන් බලපත්‍රය මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලබන්නේ කවර අවස්ථාවකදීද කියන ප්‍රශ්නය. ඉතින් මේකත් ඉතා පහසු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයත් අපි කලින් කතා කරපු පැහැදිලි කිරීම අදාළ කරගෙන පිළිතුරු සපයන්න පුළුවන් ප්‍රශ්නයක්. එහෙමනම් මුදල් ඇමතිතුමා විසින් ඒකාබද්ධ අරමුදලින් මුදල්ගෙන වියදම් කිරීම සඳහා වරන් බලපත්‍රය අත්සන් කර ලබන්නේ විසර්ජන පනත් කෙටුම්පත විසර්ජන පනත නැතිනම් විසර්ජන නීතිය වාට පසුව බව අපි මතක තබා ගත යුතුයි. එහෙනම් මේකෙත් පිළිතුරු හතරක් දීලා තියෙනවා. එහෙනම් පිළිතුර වන්නේ විසර්ජන පනත නීතියක් බවට පත්වීමෙන් පසුව වන පිළිතුර තමයි අපි තෝරගන්න ඕන. තුන්වන ප්‍රශ්නය තමයි විසර්ජන පනත සම්මත වීමෙන් පසු භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කර ගැනීම සඳහා මුදල් ඇමති විසින් අත්සන් කළ යුතු ලියවිල්ල නම් කරන්න. විසර්ජන පනත පාර්ලිමේන්තුව තුළ සම්මත වීමෙන් පමණක් ඒකාබද්ධ අරමුදලින් මුදල්ගෙන වියදම් කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි දන්නවා විසර්ජන පනතට ඇතුළත් කරන්නේ සැපයුම් සේවා වියදම් පමණක් බව. එහෙමනම් මේ ප්‍රශ්නය තවත් ආකාරයකට අපට පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කොහොමද කියනවනම් ඒකාබද්ධ අරමුදලින් මුදල්ගෙන සැපයුම් සේවා සඳහා වියදම් දැරීමට මුදල් ඇමතිතුමා විසින් අත්සන් කළ යුතු වරන් බලපත්‍රය කුමක්ද කියලා. ඒ අනුව විසර්ජන පනත නැතිනම් සැපයුම් සේවා සඳහා ඒකාබද්ධ අරමුදලින් මුදල්ගෙන වියදම් කිරීම සඳහා මුදල් ඇමතිවරයා විසින් අත්සන් කළ යුතු වරන් බලපත්‍රය අපි කියන්නේ සාමාන්‍ය වරන් බලපත්‍රය කියලා. ඒ ආකාරයට මුදල් ඇමතිතුමා විසින් විවිධ අවස්ථාවලදී ඒකාබද්ධ අරමුදලින් මුදල්ගෙන වියදම් කිරීම සඳහා විවිධාකාරයේ වරන් බලපත්‍ර අත්සන් කරනවා. උදාහරණයක් වශයෙන් විශේෂ වරන් බලපත්‍රය, විශේෂ නීති වරන් බලපත්‍රය, අත්තිකාරන් වරන් බලපත්‍රය යනාදී වශයෙන් අපට හඳුන්වන්න පුළුවන්. ඒවා අපි විස්තරාත්මකව දෙවන පරිච්ඡේදයේ වාස්තවික ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවේදී ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හතරවන ප්‍රශ්නය පරිපූරක ඇස්තමේන්තු පිළිබඳවයි. මා විසින් මීට පෙර ඔබ වෙත ගෙන ආ පස්වන වීඩියෝ පාඩම මගින් ඔබ සමග සාකච්ඡා කළා පරිපූරක ඇස්තමේන්තුවක් කියන්නේ මොකක්ද? කුමන අවස්ථාවලදී පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුව වෙත ගෙන එනවද කියලා වගේ විස්තර. මම හිතන්නේ ඔබට මතක ඇති ඒ ගැන. මතක නැත්නම් පොඩ්ඩක් මේ වීඩියෝ නතර කරලා ගිහිල්ලා බලන්නකෝ. පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඒට අනුමැතිය ලබා ගත යුතු වෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු යන්නේ අදහස් කරන්නේ විසර්ජන පනතට ඇතුළත් කරලද වියදම් වල ස්වභාවයට සමාන ස්වරූපයක් ගැන වියදම් තමයි පරිපූරක ඇස්තමේන්තු වලට ඇතුළත් වෙන්නේ. මොකද විසර්ජන පනතට ඇතුළත් කරලද වියදම් වලට පමණයි පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබා ගත යුතු වන්නේ. ඉතින් එම ආකාරයට පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීමෙන් පසුව එහි ඇති ප්‍රතිපාදන වියදම් කිරීම සඳහා ඒකාබද්ධ අරමුදලින් මුදල් ලබා ගැනීමට මුදල් ඇමතිතුමා විසින් විශේෂ වරන් බලපත්‍රයක් නිකුත් කළ යුතු වෙනවා. එහෙමනම් ඔබ මතක තබා ගත යුතුයි පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමෙන් වෙන් කරගන්නා ප්‍රතිපාදන වියදම් කිරීමට අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලින් ගැනීම සඳහා තමයි මුදල් ඇමතිවරයා විසින් විශේෂ වරන් බලපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ. පස්වන ප්‍රශ්නයත් වරන් බලපත්‍රයක් පිළිබඳවයි. අපි දන්නවා රජයේ මුදල් වර්ෂය කියන්නේ ජනවාරි 1 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා කියලා. ඉතින් මුදල් ඇමතිවරයා ඒකාබද්ධ අරමුදලින් මුදල් කියන වියදම් කිරීම සඳහා අත්සන් කරන වරන් බලපත්‍ර මුදල් වර්ෂය අවසන් වීමත් සමග අවසානයටපත් වෙනවා. නමුත් අවිනිශ්චිත අවස්ථා අරමුදලින් මුදල්ගෙන වියදම් කිරීම සඳහා
මුදල් ඇමතිවරයා විසින් අත්සන් කර ලබන අවිනිශ්චිත අවස්ථා අරමුදල් අත්තිකාරම් වරන් බලපත්‍රය මුදල් වර්ෂය අවසන් වීමත් සමග අවසන් වෙන්නේ නැහැ. ඊට හේතුව තමයි අවිනිශ්චිත අවස්ථා අරමුදල අඛණ්ඩව පවත්නා අරමුදලක්. එය මුදල් වර්ෂය අවසානයේදී අහෝසි වෙන්නේ නැහැ. අවිනිශ්චිත අවස්ථා අරමුදලින් ලබා ගන්නා මුදල් හැකිතාක් ඉක්මනින් මුදල් වර්ෂය තුලදීම එහෙම නැත්නම් ඊළඟ මුදල් වර්ෂයේදී පරිපූර්ණක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා එය සම්මත කරගෙන එසේ ලබාගත් මුදල් අවිනිශ්චිත අවස්ථා අරමුදලට පියවිය යුතු වෙනවා. හාවෙන ප්‍රශ්නය පරිපූර්ණක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමෙන් එහි සඳහන් මුදල් ලබා ගැනීම සඳහා මුදල් ඇමතිවරයා විසින් අත්සන් කළ යුතු වරන් බලපත්‍රය මොකක්ද කියන එක. අපි මේ වගේම ප්‍රශ්නයක් කලිනුත් සාකච්ඡා කරා. ඇත්තටම එහෙනම් පරිපූර්ණක ඇස්තමේන්තුවේ සඳහන් ප්‍රතිපාදන වියදම් කිරීම සඳහා ඒකාබද්ධ අරමුදලින් මුදල්ගෙන වියදම් කිරීමට මුදල් ඇමතිවරයා විසින් අත්සන් කළ යුතු වරන් බලපත්‍රය වන්නේ විශේෂ වරන් බලපත්‍රය කියලා ඔබ මතක තියාගන්න ඕන. 7 වන ප්‍රශ්නය අග්‍රිම පිළිබඳ ප්‍රශ්නයක්. මොකක්ද මේ අග්‍රිම කියන්නේ? අපි අක්මුදල් කියලාත් කියනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ ඉම්ප්‍රෙස් කියලා. අපි අග්‍රිම ගැන වැඩි විස්තර මුදල් රෙගුලාසි සංග්‍රහයේ 6 වන පරිච්ඡේදයේදී ඔබ සමග දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දී මට අවශ්‍ය වෙන්නේ අග්‍රිමයක් යනු කුමක්ද කියලා පිළිබඳව සරල අදහසක් ඔබ වෙත ලබා දෙන්න. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද විසර්ජන පනත නැත්නම් අයවැය ලේඛනයේ වියදම් ඇස්තමේන්තුවල දක්වා ඇත්තේ ඒ ශීර්ෂ නැතිනම් දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත වෙන් කරන ලද ප්‍රතිපාදනයි. ඒ අනුව අයවැය සම්මත වූාට පසුව ඒ ශීර්ෂවලට වෙන් කර ලද ප්‍රතිපාදන කොපමණද යන්න පිළිබඳව ඒ ශීර්ෂ භාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත භාණ්ඩාගාරයේ අයවැය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙනවා. අපි දැනගත යුතුයි ප්‍රතිපාදන වෙන්නුණා කියලා දැනුම් දෙන්නේ ලිපියක් මාර්ගයෙන්. ඒ නිසා ඒකට ලොකු වටිනකමක් නැහැ. ඉතින් එහෙම දැනුම් දුන්න කියලා ඔයාලගේ වැටුප්, ගමන් වියදම්, අතිකාල සහ රජ අනිකුත් කිසිම කටයුත්තක් කරන්න මුදල් නැහැ. මුදල් ගෙවන්න නම් සල්ලි තියෙන්න ඕන. ඒ කියන්නේ අග්‍රිම නැතිනම් අක්මුදල් තියෙන්න ඕන. ඒ නිසා අයවැය දෙපාර්තමේන්තුවෙන් වෙන් කර දෙන ප්‍රතිපාදන වියදම් කිරීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නැතිනම් ශීර්ෂ භාර ගණන් දීමේ නිලධාරීන්ට මුදල් ඒ කියන්නේ කාසි හා නෝට්ටු ලබා දී යුතු වෙනවා. අපි ඒව හඳුන්වන්නේ අග්‍රිම නැතිනම් අක්මුදල් කියලා. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අග්‍රිම වෙන් කර දෙනු ලබන්නේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් බව ඔබ මතක තබා ගත යුතු වෙනවා. මේ අනුව ඔබ මතක තබා ගත යුතුයි ප්‍රතිපාදන වෙන් කර දෙනු ලබන්නේ අයවැය දෙපාර්තමේන්තුවෙන් වන අතර අග්‍රිම වෙන් කොට දෙන්නේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව. අපි ඒකට කියනවා TOD කියලා. ඒ බව ඔබ මතක තබා ගත යුතු වෙනවා. එහෙමනම් කිසියම් වියදමක් දැරීමට නම් ප්‍රතිපාදන මෙන්ම අග්‍රිමේද තිබිය යුතු බව ඔබට වැටහෙන්නේ නැති කියලා මා හිතනවා. මුදල් රෙගුලාසි වලට ආධුනිකයෙක් නම් ඔබ ඔබේ ගමන් වියදම් වවුචරය නැතිනම් අතිකාල වවුචරය ගිණුම් අංශයට ඉදිරිපත් කළාම සමහර විට ගිණුම් අංශයේ නිලධාරීන් කියනවා දැන් මම ගෙවන්න විදියක් නැහැ, ප්‍රතිපාදන නැහැ කියලා. තවත් වෙලාවක ගිහින් ඇහුවම කියනවා සල්ලි ඒ කියන්නේ අග්‍රිම නැහැ කියලා. එහෙමනම් අග්‍රිමයේ තිබිලා ප්‍රතිපාදන නැති වුණත් ගෙවන්න බෑ. ඒ වගේම ප්‍රතිපාදන තිබිලා අග්‍රිමයේ නැති වුණත් චෙක්පත් ලියන්න බැංකු ගිණුමේ සල්ලි නැති නිසා මුදල් ගෙවන්න ප්‍රමාද වෙනවා. ඒ දෙපාර්තමේන්තු ප්‍රධානියාට මුදල් වර්ෂය තුල තම දෙපාර්තමේන්තුවේ සිදු කිරීමට අපේක්ෂිත ගෙවීම් කටයුතු සඳහා කොපමණ අග්‍රිමයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වනවාද යන්න පිළිබඳව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් එක් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නැතිනම් ශීර්ෂ භාර ගණන් දීමේ නිලධාරීන් වෙත ලිපියකින් දන්වා යවනවා. එම ලිපිය මගින් තමයි දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අග්‍රිම සීමාව මෙන්ම අග්‍රිම අධිකාරී බලයද ලැබෙන්නේ. ඒ අනුව එම ලිපියේ සඳහන් අග්‍රිම සීමාව නොඉක්මන පරිදි කටයුතු කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන්
හොඳින්ම වග බලාගත යුතු වෙනවා. එහෙමනම් මොකක්ද මේ අග්‍රිම සීමාව කියන්නේ? කිසියම් මුදල් වර්ෂයක් තුල දෙපාර්තමේන්තු ප්‍රධානියාට වියදම් කිරීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් වෙන්කොට දෙන මුදල් සීමාවයි නැත්නම් අක්මුදල් සීමාවයි. කිසියම් විටක මෙම සීමාව ඉක්මවා වියදම් දැරීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන් කටයුතු නොකළ යුතු වෙනවා. එසේ කලින් දැනුම් දුන් සීමාව ඉක්මවා කටයුතු කළ හැකි වන්නේ පරිපූර්ණක අග්‍රිම අධිකාරියක් ලබා ගැනීමෙන් අනතුරුව බව ඔබ ඊටාම හොඳින් මතක තබා ගත යුතු වෙනවා. ඔබට තවත් අමතර දෙයක් කියන්න ඕන කියලා මට හිතුණා. මොකක්ද ඒ? කිසියම් දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට නැත්නම් ශීර්ෂයකට අයවැය දෙපාර්තමේන්තුව විසින් වෙන්කොට දෙන ප්‍රතිපාදන වියදම් කිරීමට නම් ඊට සමාන අක්මුදල් සීමාවක් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියට ලබා දී යුතු වෙනවා කියලා ඔබට තේරුම් ගියා කියලා මා හිතනවා. අප මෙහිදී දැනගත යුතු තවත් යමක් තියෙනවා. දෙපාර්තමේන්තු ප්‍රධානියාට මුදල් වර්ෂයක් තුල වියදම් කිරීම සඳහා අග්‍රිම සීමාව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව දැනුම් දුන්නද දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ බැංකු ගිණුමට අක්මුදල් නිදහස් කරන්නේ අවශ්‍යතාවය අනුව මත කියන එකත් ඔබ දැනගත යුතුයි. නමුත් ගණකාධිකාරීන් වන අප ප්‍රායෝගිකව දන්නවා බොහෝ විට අයවැය දෙපාර්තමේන්තු මගින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත වෙන් කර දෙන ප්‍රතිපාදන වලට සෑහෙන අක්මුදලක් සෑම වර්ෂයකම ලැබෙන්නේ නැති බව. එවිට දෙපාර්තමේන්තු තුල ප්‍රතිපාදන ඉතිරිවීමක් සිදු වෙනවා. බොහෝ විට එසේ සිදුවන්නේ අපේක්ෂිත ආදායම් නැතිනම් මුදල් භාණ්ඩාගාරයේ වෙත නොලැබීම නිසා බව ඔබ මතක තබා ගත යුතු වෙනවා. 8 වන ප්‍රශ්නයත් අපි මීට පෙර සාකච්ඡා කළ ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයක්. ඒ නිසා එකෙන් අහන්නෙත් රාජ්‍ය දෙපාර්තමේන්තු වලට අවශ්‍ය අක්මුදල් ලැබෙන්නේ කුමන දෙපාර්තමේන්තුවක් හරහාද කියන එක. ඒ නිසා අපි පිළිතුර දන්නවා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් කියලා. 9 වන ප්‍රශ්නයෙන් අහන්නෙත් අග්‍රිම සීමාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේකෙන් අහන්නේ අග්‍රිම සීමාව ඉක්මවා වියදම් කළ හැක්කේ මොන තත්වයක් යටතේද කියලා. අපි ඔබ සමග මීට පෙර සාකච්ඡා කළා සෑම දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්ම භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන අග්‍රිම සීමාව තුළ කටයුතු කිරීමට වග බලා ගත යුතුයි කියලා. එහෙමනම් එම සීමාව සංශෝධනයකට ලක් කරන්න පුළුවන් වෙන්නේ පරිපූර්ණක අග්‍රිම අධිකාරී බලයක් ලබාගෙන බව ඔබ මතක තබා ගත යුතු වෙනවා. 10 වන ප්‍රශ්නයෙන් අහන්නේ වර්ෂ අවසානයේ තියෙන අග්‍රිම ශේෂය පිළිබඳවයි. දෙපාර්තමේන්තුවක් වෙත භාණ්ඩාගාරය නැතිනම් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව අග්‍රිම වශයෙන් නිකුත් කරලද මුදල් ඉතිරියක් වේ නම් එම ඉතිරි මුදල් නැවතත් භාණ්ඩාගාරය වෙතම යැවිය යුතු වෙන බව ඔබ මතක තබා ගත යුතුයි. ඔබට ඇහිලා ඇති වර්ෂ අවසානයේදී එනම් සෑම වර්ෂයකම දෙසැම්බර් 31 දාට ගිණුම් පියවනවා කියලා. අන්න එදාට දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් වියදම් දරා අවසන් කළාට පසුව ඉතිරි මුදලක් වේ නම් එම ඉතිරි මුදල භාණ්ඩාගාරය වෙත නැවත යැවිය යුතු වෙනවා. ඊළඟ මුදල් වර්ෂයේ ආරම්භයේදී අයවැය දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිපාදන දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු ලබන අතර භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව අග්‍රිම සීමාවට යටත්ව දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අග්‍රිම එවනු ලබනවා. 11 වන ප්‍රශ්නයෙන් අහන්නේ අධ්‍යාචනා වරන් බලපත්‍රයක් පිළිබඳවයි. අපට එනම් මෙහිදී තවත් වරන් බලපත්‍රයක් පිළිබඳව ඉගෙන ගන්න සිදු වෙනවා. සමහර අවස්ථාවන්වලදී කිසියම් සැපයුම් සේවාවක් වෙනුවෙන් ඒකාබද්ධ මුදලෙන් මුදල් නිදහස් කිරීම සඳහා අවශ්‍ය අධිකාරී බලය නතර කරගෙන තිබෙන අවස්ථා දැක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අයවැය ඇස්තමේන්තුවල නව අධිවේගී මාර්ගයක් ඉදි කිරීම සඳහා වියදම් ඇස්තමේන්තු කර තිබුණත් ඒ සඳහා මුදල් වියදම් කිරීමට අධිකාරී බලය ලබා නොදී රඳවාගෙන සිටිනවා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී කැබිනට් මණ්ඩලයේ තීරණය කළොත් එම කටයුත්ත සඳහා ඒකාබද්ධ මුදලින් මුදල් නිදහස් කළ යුතුයයි කියලා අවශ්‍ය අධිකාරී බලය නිකුත් කරන ලෙස මුදල් ඇමතිවරයාට නියෝග කරනු ලබනවා. එහෙම නියෝගයක් මුදල් ඇමතිවරයාට ලැබුණු පසු අධ්‍යාචනා වරන් බලපත්‍රයක්
නිකුත් කරනු ලබනවා. එහෙනම් අපි මතක තබා ගත යුතුයි අධ්‍යාචනා වරන් බලපත්‍රයක් නිකුත් කර ලබන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් රඳවා තිබූ ප්‍රතිපාදනයක් නිදහස් කිරීම සඳහා වන අවස්ථාවකදී වන බව. එහෙමනම් මම ඔබත් සමග මෙතෙක් වෙලා සාකච්ඡා කළේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ දෙවනි පරිච්ඡේදයේ යටතේ එන බහුවර්ණ ප්‍රශ්න හා කෙටි ප්‍රශ්න කිහිපයක්. එහෙමනම් ඉදිරියේදී මුදල් රෙගුලාසි සංග්‍රහයේ තවත් පරිච්ඡේදයක් යටතේ අසන ලද විභාග ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡාවකින් හමු වෙනතුරු සමුගන්නවා. ඔබට ස්තුතියි.